අපි ගණිතයේ විශේෂ ඇල්මක් දැක්ුවේ නැතත් අපේ ජීවිතයේ බොහෝ දේවල් වලට ගණිතය භාවිතයට ගන්නවා. හැබැයි විද්‍යාව හා තාක්ෂණයේ මත පදනම් වූ නිර්මාණවලට, නිෂ්පාදනවලට හා විවිධ ක්ෂේත්‍රවල සංයුක්ත ගණිතයේ නියමයන් සහ න්‍යායන් එහෙමත් නැත්නම් මේ යෙදවුම් අන්තර්ගත වෙලා තිබෙන බව උසස් පෙළට සංයුක්ත ගණිතයේ විෂයක් ලෙස හදාරන සිසු දරුදැරියන් ඒ බව හොඳින් දන්නවා. අපි දැන් සූදානම් වන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසු දරුදැරියන් වෙනුවෙන් විභාග අත්වැලක් සපයන්නටයි. ඉතින් ගුරු ගෙදර මේ කාලය ඔබ වෙනුවෙන් වෙන් වෙනවා. අපි මේ සාකච්ඡාවේදී ඔබට විභාගයට අවශ්‍ය නිසි මඟ පෙන්වීම ලබා දෙන්නට සූදානම්. ඒ නිසා ඉතා හොඳින් මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. මම දැන් හඳුන්වලා දෙන්නම් කවුද ඔබට මේ පැහැදිලි කරන්නට එක් වෙන්නේ කියලා. එහෙමනම් මම දැන් හඳුන්වා දෙන්නම් වියත් මඩුල්ල රජරට විශ්වවිද්‍යාලයේ ගණිත විෂයමාලා සංවර්ධන විශේෂඥ ආචාර්ය ෂෙල්ටන් පෙරේරා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගයා ජයකොඩි මහත්මිය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් ජගත් ජයකොඩි මහතා, කොළඹ රාජකීය විද්‍යාලයේ සංයුක්ත ගණිත ආචාර්ය විමල් පෙරේරා මහතා. ඔබට මේ විද්වත් මණ්ඩලය හඳුන්වා දුන්නාම හොඳින් දැනෙනව නේද මේ සාකච්ඡාව ඔබට කොයිතරම් වැදගත්ද කියලා. හොඳයි. එහෙමනම් ඔබ මේ සාකච්ඡාවට හොඳින් සවන් දෙන්න, හොඳින් එකතු වෙන්න ප්‍රාර්ථනා කරන්න. මේන් මතු කරන කරුණු වලින් ඔබ ඉතා උසස් ප්‍රතිඵලයක් උසස් පෙළ විභාගයෙන් ලබා ගන්නවා කියලා. හොඳයි. එහෙමනම් ආචාර්ය ෂෙල්ටන් පෙරේරා මහත්මයාට ආරාධනා කරනවා මේ සාකච්ඡාව මෙහෙවන්නට. ස්තුතියි සම්පත්. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවතෙන ගණිතය ස්වභාවික විද්‍යාවේ අගරැජින ලෙසටයි සැලකෙන්නේ. ඒකට හේතුව තමයි විද්‍යාව හැදෑරීම සඳහා ගණිතය අත්‍යවශ්‍යම සාධකයක් බවට පත්වී තිබීම. මේ වෙනකොට විද්‍යාව සඳහා පමණක් නෙමෙයි ගණිතය භාවිතා නොකරන කිසිම විෂය ක්ෂේත්‍රයක් මේ මිහිපිට නොමැති තරම්. ගණිතය මගින් තර්කානුකූලව සිටීමේ හැකියාව සුවිශේෂී ලෙස වර්ධනය කරන බව අප කවුරුත් දන්නා දෙයක්. අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර ආපොස උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය විෂයට පෙනී සිටින දරුවන් සඳහා මඟ පෙන්වීමක් ලබා දෙන්නයි. මෙහිදී ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිතුරු ලබා දීම සඳහා උපදෙස්, දරුවන් පිළිතුරු ලබා දීමේදී සිදු කරන අඩුපාඩු, විභාගයට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හා පිළිතුරු ලබා දීම සඳහා උපදෙස් ඉදිරිපත් කිරීමට මා ආරාධනා කරනවා විභාග දෙපාර්තමේන්තුවේ ජගත් ජයකොඩි මහතාණන් හට. ස්තුතියි ආචාර්යතුමනි. එසේනම් අපි බලමු දරුවන් විභාගයට පෙනී සිටීම සඳහා මූලික අවශ්‍ය තොරතුරු කීපයක්. මුලින්ම අපි බලමු සංයුක්ත ගණිතයේ විෂය සඳහා පහුගිය වසරේ විභාගයට පෙනී සිටි සිත් සංඛ්‍යාව එය 38191ක් වෙනවා. සමත් සංඛ්‍යාව බැලුවොතින් 25385ක් වෙනවා. ප්‍රතිශතයක් වශයෙන් සමත් සිත් සංඛ්‍යාව බැලුවොත් 66.47ක ශිෂ්‍ය ප්‍රතිශතයක් සමත් වෙලා තිබෙනවා. මෙය සාමාන්‍ය වශයෙන් බැලුවාම සංයුක්ත ගණිතයේ විෂයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාවට සමානයි. මෙවරත් එවැනි ශිෂ්‍ය සංඛ්‍යාවක් තමයි පෙනී සිටින්නේ. ඔබ විභාගයට මුහුණ දෙනකොට ඔබට වැදගත් වෙන කරුණක් තමයි මේ සංයුක්ත ගණිතයේ විෂය සඳහා ප්‍රශ්න පත්‍රයේ සකස් කරන ව්‍යුහය කුමක්ද කියන එක. එය ගැන යම් අවබෝධයක් ඔබ තුළ තිබෙන්න ඕනේ. එයින් ඔබට පහසුවෙන් විභාගයට පෙනී සිටින්න සූදානම් වෙන්න පුළුවන්. අපි බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය යන දෙකම එක ආකාරයේ ව්‍යුහයක් තිබෙන්නේ. පැය 3ක කාලයක් ඒ සඳහා ලැබෙනවා. අමතර කියවීමේ කාලය විනාඩි 10ක් ඔබට හිමි වෙනවා. එතකොට මේ පැය 3ක විභාගයට පෙනී සිටීමේ කාලයේදී ඔබ එක පත්‍රයේ A කොටස සහ B කොටස ලෙසත්, දෙක පත්‍රයේ A කොටස සහ B කොටස ලෙසත් එකම ආකාරයේ ව්‍යුහයක් තියෙන ප්‍රශ්න පත්‍ර දෙකකට ඔබ පෙනී සිටින්න ඕනේ. එහිදී ඔබට එක පත්‍රයේ සහ දෙක පත්‍රයේ A කොටසට අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතු ප්‍රශ්න 10 බැගින් ලැබෙනවා. ඒ වගේම B කොටසට
ප්‍රශ්න 7කින් ප්‍රශ්න 5 බැගින් තෝරගෙන ඔබ පිළිතුරු සපයන්න ඕනේ. මේ අමතරව ලබා දීලා තියෙන විනාඩි 10 කියවීමේ කාලය මේ B කොටසේ ප්‍රශ්න 7න් ප්‍රශ්න 5ක් පිළිතුරු සපයන්න ඔබ වෙන් කරගන්න ප්‍රශ්න 5ක් වෙන් කරගන්න හොඳින් ප්‍රශ්න කියවලා ඔබට සම්පූර්ණයෙන්ම පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න 5ක් තෝරා ගන්න ඕනේ. මේ ප්‍රශ්න 5 තෝරගන්න වෙලාවට ඔබට ප්‍රශ්න පත්‍රයේම යම් සටහනක් යොදා ගන්න පුළුවන් ඔබට මතකයට නැගෙන කරුණු. එය ඔබට පිළිතුරු ලියනකොට යම් ආකාරයේ උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ A කොටසේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න විනාඩි 45ක පමණ කාලයක් ඔබට වෙන් කරගන්න පුළුවන්. B කොටසේ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු සපයන්න විනාඩි 27ක පමණ කාලයක් වෙන් කරගන්න පුළුවන්. මම ඔබට කියන්නේ නැහැ ඒ සමාන කාලයක්ම හරියටම යොදා ගන්න කියලා. නමුත් ඒ විදියට ඔබ ප්‍රශ්න වෙන් කරගත්තාම කාලය මැනගත්තාම ඔබට හරි පහසුවක් තිබෙනවා සම්පූර්ණ විභාග ප්‍රශ්න පත්‍රයටම පිළිතුරු සපයන්න. තවත් මම ඔබට යෝජනාවක් කරනවා ප්‍රශ්න තෝරගන්නකොට ඔබ සම්පූර්ණ ප්‍රශ්නයම තෝර ගැනීමට අමතරව ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන උපදෙස් මැනවින් කියවන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ තියෙන කරුණු කෙරෙහි ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න. විශේෂයෙන් සඳහන් කරන වචන තිබෙනවා, පාරිභාෂික වචන තිබෙනවා. එනයින් වගේ වචන ඔබට යෙදෙන්න පුළුවන්, නැතාර්ථයෙන් යන වචන යෙදෙන්න පුළුවන්. ඒ සෑම වචනයක් කෙරෙහිම අවධානය යොමු කරලා ප්‍රශ්නයෙන් අහන කරුණ කෙරෙහි ඔබ හොඳ අවධානයකින් යුතුව විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න යොමු වෙන්න. ඊළඟට ඔබට තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනකොට ඔබ පසුගිය වසරේ විභාග ප්‍රශ්න පත්‍රයට මෙනී සිටපු ශිෂ්‍යයින් ඇසුරෙන් එහි තියෙන ප්‍රස්තාර ඇසුරෙන් ඔබට තොරතුරු ටිකක් ගෙන එන්න. එය ඔබට දකින්න ලැබෙනවා. එහි පහසුතා දර්ශකය. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලියපු ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදපුවාම ලැබෙන සංඛ්‍යාව එක ප්‍රශ්නය සඳහා සාමාන්‍යයෙන් ලැබිලා තියෙන සංඛ්‍යාව 58ක පමණ පහසුතාවයක් දක්නට ලැබෙනවා. නමුත් තුන්වෙනි ප්‍රශ්නයේ දිහා අපි බැලුවොත් එය 10%ක පමණ ප්‍රතිශතයක් තමයි සාර්ථකව පිළිතුරු සපයලා තිබෙන්නේ. මේ අනුව මේ එක කොටසේ එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට සිසුන් අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු ලබා ගැනීම කෙරෙහි තමයි ඔබට දකින්න ලැබෙන්නේ. ඒ වගේම අපි බලමු B කොටසේ ප්‍රශ්න පත්‍රයේ සාධනය පිළිබඳව ඔබට දක්නට ලැබෙනවා එක් ප්‍රශ්නය සඳහා ස්තම්භ 4ක් බැගින් දැක්වෙනවා. ඒ ස්තම්භ 4 ප්‍රශ්නය කොටස් 4කට, ඒ කියන්නේ සමාන ලකුණු 4කට වෙන් කරගෙන තිබෙනවා. මුල කොටසේ අඩුම ලකුණු ලබා ගැනීම දැක්වෙනවා. එය 13ක් වගේ. ඊළඟ කොටසේ 15ක වගේ ලකුණක් අරගෙන තියෙන්නේ. ඊළඟ කොටස 35ක වගේ ලකුණක් අරගෙන තියෙන්නේ. වැඩිම ලකුණු ලබාගත් ප්‍රමාණය 37ක් 11 වෙනි ප්‍රශ්නය සඳහා. ඒ වගේම අපි බලමු 17 වෙනි ප්‍රශ්නය කෙරෙහි. එහි මුල කාණ්ඩය කාණ්ඩ 4කට වෙන් වෙලා තියෙන කේ මුල කාණ්ඩය 52ක ලකුණක් අරගෙන තිබෙනවා. ඒ වගේම 26ක ඊළඟ කාණ්ඩයත් ඊළඟ කාණ්ඩය 14කත් අවසාන වශයෙන් වැඩිම ලකුණු ලබාගත යුතු කාණ්ඩය 8ක් පමණ ශිෂ්‍ය ප්‍රතිශතයක් තමයි ලකුණු අරගෙන තිබෙන්නේ. එසේනම් මෙම ප්‍රස්තාර ඇසුරෙන් ඔබට පෙනෙනවා මේ 11 වෙනි ප්‍රශ්නය ඊටාම ලකුණු ලබා ගැනීම අතින් හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ලකුණු ලබා ගැනීම 17 වෙනි ප්‍රශ්නයේ යම්කිසි විදිහේ සාධනය අඩු බවක් තමයි අපට දැක්කන්න ලැබෙන්නේ. එසේනම් අපි තවදුරටත් මේ ප්‍රශ්න පත්‍ර පිළිබඳව යම් තොරතුරක් අරගෙන සාකච්ඡා කරමු. එහිදී ඔබට මම ඉදිරිපත් කරන්නම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයනකොට විනාඩි 10 ප්‍රයෝජනවත්ව ගත කරන්න කියලා මම මතක් කරා. ඒ වගේම උපදෙස් හොඳින් කියවන්න කියලා මතක් කරා. තවදුරටත් අපි බලමු ප්‍රශ්න පත්‍රයේ මතකෙර නැගෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. සම්පූර්ණ ප්‍රශ්න කියලාම පිළිතුරු සපයන්න. පැහැදිලි අත්අකුරු භාවිතා කරලා පිළිතුරු සැපයීම ඉතාමත්ම හොඳයි. රූප සටහන් නිවැරදිව තේරුම් ගන්න, රූප සටහන් ඉදිරිපත් කරන අවස්ථාවලදී නිවැරදිව පැහැදිලිව රූප සටහන් ඉදිරිපත් කරන්න.
ඒ කොටසේ ප්‍රශ්න සඳහා විනාඩි 45ක කාලය ඊටාම කෙටියෙන් පිළිතුරු සපයන්න විෂය කරුණු ඇසුරෙන් සිද්ධාන්ත ඇසුරෙන් තමයි ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ. ඊටා කෙටි පිළිතුරු එම කොටසේම ලියන්න පුළුවන්. එම ප්‍රශ්න පත්‍රයේම ලියන්න පුළුවන්. ඒ නිසා ඒක අනිවාර්ය කොටසක්. ඒට ලකුණු ලබා ගන්න මහන්සි වීම ඊටාම අවශ්‍ය වෙනවා. B කොටසේ ප්‍රශ්න තෝරාගත්තේ වට පිළිතුරු සපයනකොට ඔබට ලබා දෙන උත්තර සපයන කඩදාසිවල සෑම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් ආරම්භ කරන්න අමතර හිස්කොළ තබන්න එපා. ඒ වගේම ප්‍රශ්න අංකය අණු අංකය පැහැදිලිව ලියන්න. ප්‍රශ්නය යම් විදියකට ඔබට ලියාගෙන යනකොට කොටස් මග හැරෙන්න පුළුවන්. එක දිගට ගලා යාමක් සහිතව ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ඒ වගේම ඔබ පිළිතුරු ලියනකොට නැවත වෙලාවක් අමතර වෙලාවක් ගත වෙයි වගේ ඔබට දැනෙනවා නම් විනාඩි 27කට වඩා වැඩි කාලයක් ගත වෙනවා වගේ දැනෙනවා නම් ප්‍රශ්නයට ඔබ තව දුරටත් ගැඹුරට යනවා නම් ඔබ උත්සාහ කරන්න ඕනේ එතනින් ඔබ ඉදිරි ප්‍රශ්නයකට ගිහිල්ලා ප්‍රශ්නයට උත්තර ලියන්න කාලය ඊළඟ ප්‍රශ්නයට ගිහිල්ලා නැවත කාලය ඉතුරුනොත් පමණක් මේ ප්‍රශ්නයට ඇවිල්ලා උත්තර ලියන්න. ඒ තුලින් ඔබට ඊටාම සංවිධානාත්මකව ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. ඔබ මේ ගෙදර ඉන්න අවස්ථාවේ ඔබට හොඳ කාලයක් වෙන් කරගන්න පුළුවන්. පසුගිය ප්‍රශ්න පත්‍රයකට සංසුන්ව කාලය වෙන් කරලා පිළිතුරු සපයලා එය හොඳ මැනබැලීමක් කරන්න පුළුවන් ඔබ ප්‍රශ්න පත්‍රයට විභාගයට සූදානම් වීම. එසේනම් මම ආචාර්ය සෙල්ටන් මැතිතුමාට ආරාධනය කරනවා ඉදිරියට මේ විෂය කරුණු සම්බන්ධයෙන් පහුගිය වසරේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන ලෙස. මම ප්‍රථමයෙන්ම කැමති දරුවන්ට පැටලැවිලි සහගත කාරණා දෙකක් මේ සංකෘත ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඇති විෂය නිර්දේශය තුල තියෙන සාකච්ඡා කරන්න. බැලු බැලමට ඒවා ඊටාම සරල ප්‍රශ්න වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් පළවෙනියටම මම කැමති බලන්න එක බෙදීම බිඳුව කියන්නේ මොකක්ද? විමල් ගුරුවරයෙක් හැටියට රාජකීය විද්‍යාලයේ සිසුන් සමග ගැටෙනවා. මොකද්ද ළමයි සාමාන්‍යයෙන් දෙන පිළිතුර? එක බෙදීම බිඳුව කියන්නේ මොකක්ද කියලා ඇහුවාම සර් කියපු විදිහට ඇත්තටම සංයුක්ත ගණිතයේ ඕක මා සුලභ ප්‍රශ්නයක් විදිහට තමයි මට හඳුනගෙන තියෙන්නේ. නමුත් ඕකට සිසුන්ගෙන් පිළිතුරු ලබා ගන්නකොට නිවැරදි පිළිතුරු ලබා දෙන සිසුන් ඉන්නේ අවම ප්‍රමාණයක්. බොහෝ සිසුන් ඕකට උත්තර ඉදිරිපත් කරනවා මේ අනන්තය කියලා. මම හිතන්නේ මේකට නිවැරදි පිළිතුරක් නිවැරදි සාකච්ඡාවක් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ලබා ගන්න හොඳයි. ඒකින්ද සර්ට පුළුවන් මේක පිළිබඳ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න කියන එක තමයි මගේ විශ්වාසය. ගයා මොනවාද ළමයි කියන්නේ එක බෙදීම බිඳුව කියන එක? එක බෙදීම බිඳුවට අනන්තය කියනවා වගේම සමහර ළමයි ඉන්නවා එක බෙදීම බිඳුව අර්ථ දක්වලා නැහැ කියලාත් කියන. ඒකට මෙතන පටලැවිලි සහගත තත්ත්වයක් තිබෙනවා. එතකොට ගණිතය සංගීත ගණිතයේ විෂය හදාරන දරුදැරියන් හැටියට මම හිතන්නේ මේ වගේ දේවල් ගැන කිසිම මතභේදයක් තියෙන්නට බෑ ගණිත කරුණක් ගැන. අපි ඒක ගැන සලකලා බලමු ටිකක්. එක බෙදීම බිඳුව. අපි බලමු එක බෙදීම 5 කියන්නේ මොකක්ද කියලා. එක බෙදීම 5 කියන්නේ අපි කියනවා පහේ ගුණන ප්‍රතිලෝමය. ඒක අලුත් වචනයක් වෙන්න පුළුවන්. නමුත් මේක ග්‍රහණය කරගන්න පහසුයි. මොකද්ද පහේ ගුණන ප්‍රතිලෝමය කියන්නේ? පහෙන් වැඩි කරාම පිළිතුර හැටියට එක ලබා දෙන්නේ. එහෙමනම් එක බෙදීම බිඳුව කිව්වහම අපි අදහස් කරන්නේ මොකද්ද? බිඳුවේ ගුණන ප්‍රතිලෝමය. ඒතර අපි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි බිඳුවට ගුණන ප්‍රතිලෝමයක් තියෙනවද කියන එක. බිඳුවට ගුණන ප්‍රතිලෝමයක් තියෙනවා නම් බිඳුව වැඩි කරාම යම් සංඛ්‍යාවකින් අපිට පුළුවන් වෙන්න ඕනේ එක ලබා ගන්න. ඒ සංඛ්‍යාව තමයි අපි ගුණන ප්‍රතිලෝමය හැටියට මෙතෙන්දි කියන්න වෙන්නේ. එතකොට බිඳුවට ගුණන ප්‍රතිලෝමයක් තියෙන නම් බිඳුව වැඩි කිරීම යම් තාත්වික සංඛ්‍යාවක් එක වෙන්න ඕනේ. නමුත් බිඳුව මොන තාත්වික සංඛ්‍යාවකින් වැඩි කරත් අපි දන්නවා පිළිතුරට ලැබෙන්නේ බිඳුව. ඒක හන්දා බිඳුවයි එකයි සමාන නොවන බැවින් අපිට බිඳුවට ගුණන ප්‍රතිලෝමයක් අර්ථ දක්වන්න බෑ. ඒ කියන්නේ එක බෙදීම බිඳුව කියන්නේ අර්ථ විරහිත දෙයක්. එතකොට කොයි වෙලාවකවත් දැන් අපි යම් සංඛ්‍යාවකින් බෙදනවා කියලා කියන්නේ ඇත්තටම අපි ගත්තොත් A බෙදීම B කියලා. ඒකෙන් කියන්නේ A වැඩි කිරීම B වල ගුණන ප්‍රතිලෝමය. එතකොට B වලින් බෙදනවා වෙනකොට අපි කිව්වොත් එහෙම බිඳුවෙන් බෙදනවා කියලා අපි කරන්නේ මොකද්ද? අපි යම් සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදනවා කියන්නේ අපි ඒ සංඛ්‍යාව බිඳුවේ ගුණන ප්‍රතිලෝමයෙන් වැඩි කරනවා කියන එක.
බිඳුවට ගුණන ප්‍රතිලෝමයක් නැති නිසා අපිට බිඳුවෙන් බෙදන්න බෑ. බිඳුවෙන් බෙදීම අර්ථ විරහිත ක්‍රියාවක්. දැන් එහෙම කිව්වහම දරුවෝ තේරුම් ගන්නවා එක බෙදීම බිඳුව කියන එකට අර්ථයක් නැහැ කියන එකයි බිඳුවෙන් බෙදන්න බෑ කියන එකයි. අපි බලමු ඊළඟට උදාහරණයක් දක්වලා තියෙනවා. ඕක දැන් ටෑන් අණුව කියන එකටත් ඔය පිළිබඳ ඔය වගේ ව්‍යාකූලත්වයක් තියෙනවනේ. ටෑන් අණුව කියන ටෑන් බොහොම හොඳයි විමල්. ටෑන් අණුව කියන්නේ ඒකට පිළිතුරු දෙන්න ගත්තාම මේකමයි මතුවෙන ප්‍රශ්නය. ටෑන් අණුව කියන්නේ එක බෙදීම බිඳුව කියලා අරගෙන තමයි දරුවෝ කියන්නේ ඒක අනන්තයයි කියලා. ඒතකොට ටෑන් අණුව කියන්නේ අර්ථ විරහිත දෙයක්. ඒතකොට කොහේදී හරි කවුරු හරි අහපුවාම ප්‍රශ්නයක් ටෑන් අණුව කීයද කියලා අපේ තියෙන යම්කිසි පෙළඹවීමක් ප්‍රශ්නයක් ආපුවාම අපිට පිළිතුරක් දෙන්න ඕන සංඛ්‍යාවක් මේ අහන්නේ. ඒක හන්ද මේ සංඛ්‍යාවකින් මේකට පිළිතුරක් දෙන්න ඕනේ කියලා. නමුත් නොපවිතින දෙයකට අපි කොහොමද සංකේතයක් දෙන්නේ අර්ථයක් දෙන්නේ කියන එක තමයි මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන කරන්නේ. දැන් අපි ඊළඟට බලමු. දැන් අපි කිව්වා බිඳුවෙන් බෙදීම අර්ථ විරහිත ක්‍රියාවක්. ඒක හන්ද ඒ කිසිසේත් නොකළ යුතු දෙයක්. උදාහරණයක් හැටියට මේ සාමාන්‍ය පෙළදී අපි ගන්නවා මෙන්න මේ වගේ සුළු කිරීම. මොකද්ද සුළු කිරීමට ගන්නෙ? x වර්ගයේ ඍණ එක බෙදීම x ඍණ එක. මේක සුළු කරන්න කිව්වම අපි කරන්නේ සාධක කැඩුවා. ඊට පස්සේ x ඍණ එකෙන් උඩයි යටයි දෙකම බෙදනවා. x ඍණ එකෙන් බෙදනවා. x ඍණ එකෙන් බෙදනවා කියන්නේ මොකද්ද? x ඍණ එකෙන් බෙදනවා කියන්නේ අපි x ඍණ එකේ ගුණන ප්‍රතිලෝමයෙන් තමයි වැඩි කරන්නේ. එතකොට x ඍණ එකෙන් බෙදන්න ගත්තාම ඒක කරන්න පුළුවන් වෙන්නේ x ඍණ එක බිඳුව නෙමෙයි නම් විතරයි. දැන් මෙතනින් නැවැත්තුවොත් එහෙම මේ තිරේ පෙනෙන විදිහට x වර්ගයේ ඍණ එක බෙදීම x ඍණ එක සමානයි x ධන 1 කියලා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. මේ ප්‍රකාශය නිවැරදි කරන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? අර අපි බෙදුවේ x ඍණ එකෙන් හන්දා අපි කියන්න ඕනේ x ඍණ එක බිඳුව නොවන විට පමණයි මේ දේ කරන්න පුළුවන් කියලා. x ඍණ එක බිඳුව වෙන්න පුළුවන්ද? ඔව්. x ඍණ එක බිඳුව වෙන්නේ x සමාන 1ේදී. එතකොට ඒ කියන්නේ මේ බෙදීම කරන්න බෑ x සමාන 1 වෙන වෙලාවට. එතකොට මෙතන පෙන්වන්න ඕන විදිහ තමයි x වර්ගයේ ඍණ එක බෙදීම x ඍණ එක කියන්නේ x ධන 1 ඒක සත්‍ය වෙන්නේ x අසමානයි 1 සඳහා කියන එක. ඔතන ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ ඒක for කියලා දාලා තියෙන්නේ x අසමානයි 1 සඳහා තමයි ඒ සුළු කිරීම මේ සත්‍ය වෙන්නේ. එතකොට දැන් මේ ශ්‍රීත දෙකක් හැටියට මේක බලමුකෝ. x වර්ගයේ ඍණ එක බෙදීම x ඍණ 1 කියන ශ්‍රීතයත් අනිත් එක තමයි x ධන 1 කියන ශ්‍රීතයත්. ඒ ශ්‍රීත දෙක ගත්තොත් එහෙම ඒවයි ප්‍රස්ථාර අඳිමුකෝ. ප්‍රස්ථාර ඇඳොත් එහෙම y සමානයි x ධන 1 ප්‍රස්ථාරය තමයි මේ වමේ දක්වලා තියෙන්නේ. දකුණේ දක්වලා තියෙනවා x වර්ගයේ ඍණ 1 බෙදීම x ඍණ 1 ප්‍රස්ථාරය. අපි දන්නවා x සමානයි 1ේදී අපිට එන්නේ බිඳුවක් හරයට. ඒක නිසා x සමානයි 1ට ගැලපෙන y අගයක් ඕකෙන් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා එතන ප්‍රස්ථාරයේ හිරසක් තියන්න ඕන කරනවා අනුරූප ලක්ෂයේදී. එතකොට ඒකෙන් පස්සේ අපි යමු අනිත් කාරණාව විමල් සඳහන් කරපු. එතකොට සර් දැන් අනන්තය කියන එකට නිශ්චිත අර්ථ දැක්වීමක් කොහොමද අපි ලබා දෙන්නේ? මොකද්ද අනන්තය කියන පිළිබඳ ඒක තියෙන ව්‍යාකූලත්වය ලබන්න අත. ඔව්. දැන් අනන්තය කියන්නේ මොකක්ද? එක බෙදීම බිඳුව කියන්නේ අනන්තයද? ඉස්සෙල්ලාම අපි කියමු පැහැදිලිවම එක බෙදීම බිඳුව කියන්නේ අනන්තය නෙමෙයි. ඒතර අනන්තය කියන්නේ විශාලම සංඛ්‍යාවක්ද? විශාලම තාත්වික සංඛ්‍යාවද එක විදිහකට. එතකොට ඒක විශාලම තාත්වික සංඛ්‍යාවක් තිබෙන්න බෑ. ඒකට හේතුව තමයි විශාලම තාත්වික සංඛ්‍යාවක් තියෙනවා කියලා අපි හිතුවොත් ඒකට එකක් එක්කහු කරාම අපිට ලැබෙන්නේ ඊටත් වඩා විශාල සංඛ්‍යාවක්. ඒක විය නොහැකි දෙයක්. ඒ කියන්නේ විසංවාදයක් තමයි එතෙන්දී අපිට ලැබෙන්නේ. ඒක හන්දා විශාලම තාත්වික සංඛ්‍යාවක් ඒක පූර්ණ සංඛ්‍යාවලටත් හරි විශාලම තාත්වික සංඛ්‍යාවක් කියලා දෙයක් නැහැ. එතකොට එහෙමනම් නැති දෙයකට අපිට සංකේතයක් දෙන්න බෑ. එතකොට අනන්තය කියන්නේ විශාලම සංඛ්‍යාවක් නෙමෙයි. නමුත් ප්‍රශ්නය ඇවිදිලා මේ ළමයි එක බෙදීම බිඳුව කියන එකට යම්කිසි මේ විශාල අගයක් ඒගොල්ලෝ අදහස් කරනවා මොකක් හරි විස්තර කරගන්න බැරි තරම් විශාල අගයක් හැටියට භාෂාවේ යෙදීමේ හැටියට වෙන්නට ඕනේ. ඉතින් දැන් අපේ අහන්න ප්‍රශ්නේ අපි එකක් කිව්වා පැහැදිලිවම අනන්තය කියන්නේ විශාලම සංඛ්‍යාව නෙමෙයි.
උසස් පෙළ නිර්දේශයේ අනන්තය ඉස්සෙල්ලාම එන තැන තමයි ප්‍රාන්තර ගැන සාකච්ඡා කරද්දී. ප්‍රාන්තර අංකණය. ප්‍රාන්තර අංකණය අපි මෙතන දැන් පෙන්නලා තියෙනවා එක කමා අනන්තය කියන විවෘත ප්‍රාන්තරය. මේ ප්‍රාන්තරය ගත්තොත් එහෙම ඒකේ අනන්තය අපි පාවිච්චි කරනවා. මේක විෂය නිර්දේශය තුලක් තියෙන අංකණයක්. නමුත් දැන් අනන්තය කියන එක මොකක්ද කියලා දන්නේ නැතුව අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ? මෙතෙන්දී සහ අනිත් උසස් පෙළ තැන්වලදී අනන්තය කියන එක පාවිච්චි කරන්නේ අපේ වැඩ කටයුතු පහසු කරන අංකණයක් හැටියට පමණයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. බලන්න එකකම අනන්තය කියන විවෘත ප්‍රාන්තරය මොකක්ද අනිත් පැත්තේ මේ අර්ථ දක්වලා තියෙන එක. අර්ථ දැක්වීම එකට විතර නෙමෙයි ඕනම තාත්වික සංඛ්‍යාවකට කරන්න පුළුවන්. එතකොට එකකම අනන්තය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? එකට වැඩි සියලු තාත්වික සංඛ්‍යා කුලකය. ඒක හොඳින් අර්ථ දැක්වුණ කුලකයක්. ඒ කුලකය ඒ දිග දෙයක්. ඒක අපි කෙටියෙන් අංකණය කරනවා එකකම අනන්තය කියලා. ඒකෙන් අනන්තයට තේරුමක් අපි දුන්නේ නැහැ. අපි දුන්නේ මොකකටද? ප්‍රාන්තර අංකණයට අනන්තය සංකේතයක් හැටියට පාවිච්චි කරන්න ඉඩක් තමයි එතන දීලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් අනන්තය පාවිච්චි වෙන තැන තමයි මේ සීමාවන් පිළිබඳව. අර විමල් කිව්වා වගේ අර ළමයි විශාලයිද කියලා මේ එක බෙදීම බිඳුව නෙමෙයි. ඒගොල්ලෝ හිතනවා ඇත්තේ එක බෙදීම ධන කුඩා සංඛ්‍යාවක් ගත්තොත් එහෙම කුඩායි කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් ගත්තොත් ඒක විශාල සංඛ්‍යාවක් කියලා හිතන එක. ඒක අර උසස් පෙළ නිර්දේශය තුලම අපි දැන් තියනවා වමත් සීමාව දකුණත් සීමාව x බිඳුව ධනට යනකොට එකයට x වල සීමාව අපි ලියනවා අනන්තයයි කියලා. දැන් මෙතනක් තියෙන්නේ අනන්තය පාවිච්චි කරන්නේ සංකේතයක් විදිහට පමණයි. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ලිමිට් එක සීමාව x බිඳුව ධනට යනකොට එකයට x සමානයි අනන්තය කියන එකෙන් අදහස් කරන්නේ එකයට x වල අගයවල් අපිට අභිමත පරිදි විශාල කරන්න පුළුවන්. මොනවා කරලාද? x ප්‍රමාණවත් ලෙස ධන අගයන් තුලින් බිඳුවට ලං කරලා. ඕක තමයි ওই ලොකු ප්‍රකාශය තමයි මේ සීමා අංකණය සහිතව අපි ලියා දක්වන්නේ. එතකොට එතෙන්දී ඕකෙන් වෙන්න ඕනේ ළමයා අර එක බෙදීම බිඳුව අනන්තයයි කියලා කියන්න පෙළඹෙන්නේ. නමුත් එක බෙදීම බිඳුව නෙමෙයි අනන්තය. මොකද්ද අනන්තය වෙන්නේ? මේ සීමාව. ලිමිට් සීමාව x බිඳුව ධනට යනකොට එකයට x සමානයි අනන්තය කියන එක. අපි බලමු ඊට පස්සේ x බිඳුව අපි නැවතත් එතෙන්ට මෙයම් x බිඳුව ඍණට යනකොට එතකොට එන එක තමයි ඍණ අනන්තය. දැන් සමහර ළමයින්ගේ මතයක් තියෙනවා ඇහුවතින් මේ සීමාව x බිඳුවට යනකොට එකයට x. එතකොට ඒගොල්ලෝ කියන්නේ x බිඳුවට යනකොට එකයට x කියලා ඇහුවතින් ඒගොල්ලෝ දෙනවා උත්තරේ අනන්තයයි කියලා. නමුත් පැහැදිලිව පේනවා වමත් සීමාව ඍණ අනන්තයයි දකුණත් සීමාව ධන අනන්තයයි. එහෙමනම් x බිඳුවට යනකොට එකයට x සීමාවක් තියෙන්න බෑ. ඒතකොට සීමාව නොපවතී. නොපවතින දෙයට නොපවතී කියලා මේ ඔප්පු කරාම ගණිතමය තර්කයෙන් එතනින් එහාට එතන අපිට ගැටලුවක් මතුවෙන්න බෑ ඒ ගණිත සංකල්ප තුල. ඔව් සර් දැන් මට තව පොඩ්ඩක් අදහස් තියෙනවා ළමයිට මේක අපි මේ වැඩි කතා කරන්න මේ කාරණේ ළමයි ගොඩක් ලකුණු ඉවත් කරගන්නවා කියලා මට දැනෙලා තියෙනවා. සර්ට තව පැහැදිලි කරන්න පුළුවන්ද මේ x සමානයි බිඳුව සහ බිඳුවට ආසන්න වීමේ අතර පොඩි වෙනසක් තව දුරටත්? ඕ දැන් බිඳුවට ආසන්න අපි හිතමු බිඳුවට ආසන්න අගයක් කියලා අගයක් කියන්නකො බලන්න මේ 10 ඍණ 25 ඍණ 25 බලය. දැන් ඒක මේ කුඩා සංඛ්‍යාවක් කියලා ඒක මේව සියල්ලම සාපේක්ෂයි. කුඩා බව විශාල බව කියනවා සාපේක්ෂයි. අපි කියමුකෝ 10 ඍණ 25 ප්‍රායෝගික තැන්වලදී සමහරක් අය ඒක නොසලකිය හැකියි කියලා කියනවා. කියලා ඉවරලා ඒකට බිඳුවට ඒ ඉසියන තත්වය තුල ආසන්න වශයෙන් සමාන වීම නෙමෙයි මෙතන අපි සලකන්නේ. 10 ඍණ 25 නෙමෙයි 10 ඍණ 25000 වුණත් බිඳුවට ඒක සමාන නැහැ. බිඳුවයි මේ බිඳුව නොවන අගයයි අතරේ කොතරම් එම අගය බිඳුව ලං වුණත් ඉතා විශාල තාත්වික සංඛ්‍යා ප්‍රමාණයක් තියෙනවා. විශාල තාත්වික සංඛ්‍යා ප්‍රමාණයක් කියන්නේ ඇත්තටම ගණිතයේ තව ටිකක් ඉහළට ඉගෙන ගන්නකොට මේක ඔප්පු කර ගන්න පුළුවන්.
ඒ කුඩා ඉඩේ ඒ කියන්නේ 0.10 ඍණ 25,000 අතර ඉඩෙත් තියෙනවා අර මුළු තාත්වික රේඛාවේම වගේ කොපියක්. ඒ තරම් මේ ප්‍රමාණයක් තාත්වික සංඛ්‍යා ඒක ඇතුලේ හිර වෙලා තියෙනවා. මුළු තාත්වික රේඛාවෙම තරම්ම ගැලපෙන. එතකොට ඒක තේරුම් ගැනීමට පොඩ්ඩක් සංයුක්ත ගණිතය ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට මම හිතන්නේ හොඳ පිළිතුරක් ලැබුණා. මම හිතන්නේ ඒගොල්ලෝ තමන්ගේ අර ඥාණය තව අවදි කරනවා නම් මේ ගැන හිතලා ඇතුළට යන්න පුළුවන් කියලා මම හිතනවා මේ පිළිතුරෙන්. සර් අපි තව ඉස්සරහට මම ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයක මේ තත්ත්වය හරියට තේරුම් නොගැනීම නිසා ඇතිවෙච්ච ගැටලුවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇවිල්ලා වක්‍ර අනුරේඛන ගැටලුව සංයුක්ත ගණිතීය ප්‍රශ්න පත්‍රයේ ගිය වසරේ තිබ්බ. මේකේ අපිට ඕන කරනවා මේ වක්‍රය අනුරේඛනය කරන්න ප්‍රස්ථාරය අඳින්න මේ ස්ථානීය උපරිම ස්ථානීය අවමත් දක්වමින් හැරුම් ලක්ෂ දක්වමින්. එතකොට ඒක කරන්නේ අපි අවකලන සංගුණිකේ ලකුණ භාවිතා කරලා. දැන් ශ්‍රීතය දැක්ක ගමන්ම අපි පළමුවෙන්ම හිතට ගන්න ඕන දේ තමයි x සමානයි 3 කියන එක ශ්‍රීතයේ වසමේ නැහැ. x අසමාන වෙන්න ඕනේ 3ට. මොකද x ඍණ 3 තියෙනවා හරේ. ඒතකොට හරේ බිඳුවක් තියෙන්න බෑ. බිඳුවේ ඒතකොට අර්ථයක් තියෙන දෙයක් නෙමෙයි. එතකොට x සමානයි 3 දී ශ්‍රීතයට අර්ථයක් නැහැ. අවකලනය කරාම කොහොමත් අර්ථයක් නැහැ. නමුත් අවකලන සංගුණයේ ලකුණ නැති තැන් තියෙන්නේ අවකලන සංගුණයේ ලකුණනේ අපි සාකච්ඡා කරන්න ඕනේ මේ සඳහා. ඒතර අවකලන සංගුණකේ ලකුණ සාකච්ඡා කරනවා නම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ අවකලන සංගුණකේ ලකුණට අවකලන සංගුණයකට ලකුණක් නැති තැන්. නැති තැන් මොනවාද මේකේ? දැන් අවකලන සංගුණකේ දීලා තියෙනවා මේක අර බෙදීමේ නීතිය දාලා ඉවරලා හිටන් ඔයගලන්ට පෙන්වන්න කියලා ඉවරලා තිබුණා විභාගයේදී ඒ කරපු අයට. දැන් මේක බලපුවාම අපි ඒවා ටික සාකච්ඡා කරන්නේ නැහැ. ඒ ටික කරගන්න පුළුවන්. මේ බලන්න මේ අවකලන සංගුණකයේ බිඳුව වෙන තැන් තියෙනවා කීයක්ද? දෙකක්. ඍණ 3ේදී 5ේදී. එතෙන් තමයි හරය බිඳුව වෙන්නේ. එතෙන් තමයි ලවය බිඳුව වෙන්නේ. මට වැරදුනා. ලවය බිඳුව වෙන x සමාන ඍණ 3ේදී 5 x සමානයි 3ේදී. එතකොට හරය බිඳුවේ ලකුණක් නැහැ. බිඳුවේ ලකුණ මොකද්ද? බිඳුව ධනත් නෙමෙයි ඍණත් නෙමෙයි. ඒතකොට අපි කියන්නේ මේ ශූන්‍යයට ලකුණක් නැහැ. ඒතකොට ලකුණ නැති තැන් තියෙනවා මෙතන 3ක්. බිඳුව වෙලා ලකුණ නැති වෙනවා ලවය බිඳුව වීම නිසා ඍණ 3ේදී 5ේදී. හරය බිඳුව වීම නිසා ලකුණක් නැති වෙනවා 3ේදී. එතකොට තාත්වික රේඛාව අපි අරගෙන මේ ලකුණ නැති තැන් ටික ලකුණු කරාම ඒක මගින් ඒ ලක්ෂ්‍ය මගින් තාත්වික රේඛාව ප්‍රාන්තර 4කට බෙදනවා. දැන් ඒ ප්‍රශ්නේ ප්‍රාන්තර 4 ගත්තාම තිබ්බේ මේ මෙතන දක්වලා තියෙනවා මේ ප්‍රාන්තර 4 තියෙන ලකුණු. දැන් මේ විදිහට කරාම මේක තමයි නිවැරදි මේ අවකලන සංගුණකයේ ලකුණ සාකච්ඡාව. නමුත් සමහර ළමයි මේ 3 කියන ලක්ෂ්‍ය ලකුණු කරලා නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ප්‍රාන්තර 3යි. ඒගොල්ලෝ කරලා තියෙන්නේ බලන්නකෝ ඍණ 3 ඉඳන් 3ටත් ධන ලකුණ. 3 ඉඳන් 5ටත් ලකුණ ධනමයි. ඉතින් ඒගොල්ලෝ මේ කෙලින්ම පාවිච්චි කරලා තියෙනවා ඍණ 3 ඉඳන් 5ටම. ඍණ 3 ඉඳන් 5ටම ලකුණ ධන කියලා කියනවා. ඒකල් කියන්නේ ඇයි මේක දැන් එහෙම කරපු ළමෙක් හම්බුනහම ඒ කියන්නේ ඇයි ඉතින් මේ පැත්තේ ධන මේ පැත්තේ ධන. ඉතින් මුළු එකේම ධනනේ කියලා. නමුත් අපි දන්නවා දැන් කරපු සාකච්ඡාවේ හැටියට 3ේදී ලකුණක් නැහැ ඒකට. එතකොට 3 ඇතුල් වෙන්න බෑ කිසිම ප්‍රාන්තරයක සාකච්ඡාවක් කරද්දී මේ ශ්‍රීතය සම්බන්ධ. ඒතර ලකුණ සාකච්ඡා ශ්‍රීතය සම්බන්ධත් එහෙමමයි මේ අවකලන සංගුණකේ සම්බන්ධත් එහෙමමයි. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට වෙන්නේ මොකද්ද? මේ ප්‍රාන්තර දෙකේ දැන් මෙතන තියෙන ධන ඒ ලකුණු සොයා ගැනීමට දෙන ලකුණු දෙකම නැති ඒ කොටස් වලට දෙන ලකුණු සම්පූර්ණයෙන්ම නැති වෙනවා. කොටසක්වත් දෙන්න පුළුවන්ද ටිකක් හරි කියලා. ටිකක් හරි කියලා දෙයක් නැහැ. ඍණ 3 ඉඳන් 5 දක්වා යනකොට මුළු ලකුණ ධන නෙමෙයි. ඒකේ තියෙනවා එක තැනක් ලකුණක් නැති. එතකොට මුළු ප්‍රාන්තරයේම ධන කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ගණිතයේදී යමක් වැරදි කියලා සාධනය කරන්න ඕන නම් අපිට අවශ්‍ය කරන්නේ එක තැනක් පෙන්වන්න. ඒක වරදින.
මම ඒකෙන් ඒකනිසා ඔය පස්සේ සම්පූර්ණ වසම ළමයා කඩා ගන්න ඕනේ අවකලන සංගුණකයට ලකුණු නොමැති තැන සම්බන්ධ අරගෙන. ලන්න හරි. එතකොට මේ සාකච්ඡාවට ගනිද්දී අවකලන සංගුණකයේ හරි මොන ශ්‍රීතයක හරි ලකුණු සාකච්ඡා කිරීමක් කරනවා නම් පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි ඒ ගන්න ශ්‍රීතයට ලකුණක් නොමැති තැන් තාත්වික රේඛාව මත ලකුණු කරගෙන ඒකෙන් කැඩෙන ප්‍රාන්තරවල ලකුණ සාකච්ඡා කරන එක. සන්තතික ශ්‍රී සඳහා ඒක මේ පහසුවෙන් කරන්න පුළුවන්. මම හිතනවා මේක හොඳ වෙලාවක් කියලා විභාගයට සූදානම් වීමේ ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කරලා නැවත වතාවක් අර මේ දෝෂ ගැන සාකච්ඡා කරන්නට එන්නට. ඒ සඳහා ඒ කියන්නේ විභාගයට සූදානම් වීමේ ක්‍රමවේදයන් ගැන සංයුක්ත ගණිතය වැනි විෂයක මම ආරාධනා කරනවා ආචාර්ය ගයා ජයකොඩිට ඒ ගැන අපිට දරුවන් සඳහා අදහස් දක්වන්න කියලා. ඔව් සර්. සංයුක්ත ගණිතය විභාගයට සූදානම් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න කලින් මම හිතුවා චුටි දෙයක් මතු කරන්න. මොකද මේ අද දැන් මේ වෙනකන් සර් කතා කරපු ෂෙල්ටන් සර් කතා කරපු මේ ඕගොල්ලෝ ගණිතයේ වරද්ද ගන්න තැන් ඒ පැහැදිලි කිරීම දිහා බැලුවාම මට හිතුණා මෙන්න මේ දේ කියලා පටන් ගන්න ඕගොල්ලන්ගේ මේකෙන් ආත්ම විශ්වාසයත් වැඩි වෙයි කියලා මම හිතනවා. ඕගොල්ලෝ දැන් මේ උසස් පෙළ වගේ විභාගයකට සංයුක්ත ගණිත විෂය තෝර ගැනීමම මම හිතනවා ඕගොල්ලන්ගේ ජයග්‍රහණයක් කියලා. මොකද දැන් ඕගොල්ලෝ අවුරුදු 2කට ආසන්න කාලයක් උසස් පෙළ මට්ටමින් සංයුක්ත ගණිතය අධ්‍යයනයේ යෙදিলা තියෙනවා. එතකොට ඒ අත්දැකීමම ඕගොල්ලෝ විභාගයට වාඩි වෙන්නත් කලින් මම මේ කියන්නේ විභාගයට වාඩි වෙලා ඕගොල්ලන්ගේ ප්‍රතිඵල කුමක් වුණත් ඇත්තටම ඕගොල්ලෝ මේ සංයුක්ත ගණිතය වැනි විෂයක් හැදෑරීමේ ඒ අත්දැකීම ලබා ගැනීමම ඕගොල්ලන්ට ලොකු වටිනකමක් එකතු කරනවා. ඕගොල්ලෝ එතනින්ම ලොකු දෙයක් ලබා ගත්තා වෙනවා. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඕගොල්ලන්ට ඒකත් කියන්නම්. සර් අපි සංයුක්ත ගණිතයේ සර් මුලදී කිව්වා වගේ ඊටාම වැදගත් විෂයක්. ඒක හරිම අනිත් විෂයන් එක්ක සසඳලා බලනකොට ලොකු විශේෂත්වයක් තියෙන විෂයක්. කොහොමද කියනවා නම් ඕගොල්ලෝ සංයුක්ත ගණිතය හරි විදියට ඉගෙනගෙන තියනවා නම් මම හිතන්නේ නෑ ඒ ගණිතය වගේ ඕගොල්ලන්ගේ චින්තනය විවිධ පැතිවලින් දියුණු කරන ඕගොල්ලන්ගේ තර්කන හැකියාව උපනංවන ඕගොල්ලන්ට රසාස්වාදය ලබා දෙන ඕගොල්ලන්ට ආත්ම තෘප්තිය ලබා දෙන ඕගොල්ලන්ව ගවේෂණයේ යොදවන වෙනත් විෂයක් තියෙනවා කියලා. ඉතින් ඒ හරි විදියට ගණිත අධ්‍යයනයේ යෙදෙනවා නම් ඕගොල්ලන්ට මේ ඔක්කොම දේවල් ලැබෙනවා. හැබැයි ඒකම කියන්න ඕනේ හරි විදියට ඉගෙන ගත්තේ නැත්නම් ඕගොල්ලන්ට මේ ගණිතයේ තියෙන රසමුසු තැන් ගිලිහිලා තියෙන්නත් පුළුවන්. ගණිතය එපා වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක මතක් කරන ගමන් මම කියන්නම් ඔයගොල්ලෝ මේ විභාග ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා. මම ගොඩාක් පොදු දේවල් කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් විභාගයකට සූදානම් වෙද්දී අනුගමනය කරන්න ඕන දේවල් දන්නවා. ඒ නිසා මම වෙලාව ගැනත් හිතලා පොඩි කාරණා දෙකක් මතක් කරන්න ඕනේ කියලා හිතුවා. දැන් මේ වෙනකොට ඕගොල්ලෝ පුනරීක්ෂණය පටන් අරගෙන ඇති. එතකොට මේ විෂය නිර්දේශය තුල ගණිතයේ මේ ඔයගොල්ලෝ හදාරපු කොටස් නැවත බලා ගන්න පටන් අරගෙන ඇති. මෙතනදී ඔයගොල්ලෝ මෙච්චර දුරට කළේ නැත්තම් මම මේ කියන විදිහට දැන්වත් ඔයගොල්ලෝ මෙන්න මේ දේ ගැන අවධානය යොමු කරන්න. ඒ මොකක්ද? විෂය කරුණු ආපහු බලාගෙන යනකොට ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට මේ විෂය කොටස් තුල තියෙන සංකල්ප, සිද්ධාන්ත, මූලධර්ම වැටහිලා තියනවද කියලා. ඒවා ඔයගොල්ලෝ අවබෝධයට අරන් තියනවද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. යාන්ත්‍රිකව ගණන් ගොඩාක් හදලා මේ නීති රීති මතක තියාගෙන ඉඳලා මේ ක්‍රියාපටිපාටි මතක තියාගෙන ඉඳලා පුහුණුවකට යනවා වගේම මම දන්නවා ඒක ඔයගොල්ලෝ කරනවා. නමුත් ඒ වගේම ඔයගොල්ලන්ට මේ සංකල්ප අවබෝධ වෙලා තියනවද කියලා කියන එක ගැන අවධානය යොමු කරන්න. එහෙම නොවුනම තමයි ෂෙල්ටන් සර් මේ ටිකකට කලින් විස්තර කළා වගේ සමහර වැරදි මතවලට ඔයගොල්ලෝ යන්නේ. මොකද ඔයගොල්ලෝගේ මනස මෙහෙवला නැහැ මේ සංකල්ප ගැන අවබෝධයකට එන මට්ටමකට කල්පනා කරලා බලන්න. ඉතින් ඒක මම මතක් කරනවා. මොකද මතක තියාගන්න ගණිතය කියන්නේ මේ ඔයගොල්ලන්ගේ මතකයේ පුරව ගන්න තියෙන දැනුම් පද්ධතියක් නෙවෙයි. ගණිතය හැදෑරුවාම ඔයගොල්ලන්ව ගණිතය පරිවර්තනය කරනවා මේ ගැටලු විසඳන්නෙක් බවට. ඉතින් ඒක තමයි අන්තිමට සිද්ධ විය යුතු දේ. දෙවැනි කාරණාව තමයි මම හිතුවා කියන්න ඕනේ කියලා
විමල්සත් එකඟ වෙයි අපි මේ දන්නවා ළමයින්ට සමහර වෙලාවට දැන් සංයුක්ත ගණිත හරි අමාරුයි කියලානේ ඉතින් ගොඩක් තියෙන්නේ පිළිගැනීම නේද? එතකොට මේ ළමයිට එනවා පොඩි තැතිගැන්මක් නැත්තම් පසුබෑමක් මේක හරි අමාරුයි මේක මට කරගන්න බෑ දැන් අවුරුදු දෙකක් කළත් ඉවරයි දැන් තව ටික දවසයි තියෙන්නේ විභාගයට. ඕගලන්ට එන්න පුළුවන් මේ පොඩි තැතිගැන්මක්. මේකට අපි වචනෙකුත් පාවිච්චි කරනවානේ ඇන්සයිටි එකක් කියලා මැත් ඇන්සයිටි කියලා එකක්. ඕගලන්ට එහෙම වෙලා තියෙනවා නම් එහෙම හැඟීමක් තියෙනවා නම් මේකට හේතුව වෙන්න පුළුවන් විමර්ශ ඕගොල්ලෝ ගැනම හිතාගෙන ඉන්න විදිය. මේක ඇත්තටම ඕගොල්ලන්ගේ නොහැකියාවක් නිසා නොවෙන්න පුළුවන්. මේකට හේතු වෙන්න පුළුවන් ඕගොල්ලෝ හිතනවා මට ගණන් බැරි කෙනෙක් කියලා. ඇයි මෙහෙම හිතන්නේ? අපි අතරේ මතයක් තියෙනවා අපිට ගාණක් දුන්නාම ගැටලුවක් දුන්නාම නිකන් හදන්න පුළුවන් ගාණක් නෙවෙයි ගැටලුවක් දුන්නාම ඒ ගැටලුව හදන විදිහ අපිට එකපාරට ඔලුවට ආවේ නැත්නම් අපි හිතන්නේ මෙයාට ගණන් බෑ කියලා. එහෙමත් නැත්නම් ගැටලුවක් විසඳ ගන්න ලොකු වෙලාවක් අපි ගත කරනවා නම් අපි හිතනවා අනේ මට ගණන් බෑ කියලා. ඔන්න ඔය කාරණා දෙක උඩ අපි අපිටම තක්සේරුවක් දෙනවා අපිට ගණන් බෑ කියලා. ඉතින් මට මේ වෙලාවේ හරි ගස්සන්න ඕන දේ තමයි එහෙම හිතන දේ වැරදි මේක මිත්‍යා මතයක්. ගණිත ගැටලුවක් දුන්නාම ඒක එකපාරට හදන විදිහ ඔළුවට එන්නේ නැත්තම් තමයි ඔයගලන්ට ගණිතයේ දෙන්න තියෙන හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට තමයි ඔයගොල්ලෝ මේකත් එක්ක හැප්පිලා දඟලලා මේක හදන්නේ කොහොමද කියන එක ගැන හිතලා ඔයගලන්ගේ මනස මෙහෙवला මේ ඔයගලන්ට ලැබෙන්නේ ඒ ව්‍යායාමය තුලින් තමයි ඔයගලන්ට ගණිතය මම කලින් කියපු එක විදිහට හිතන විදිය දියුණු වෙන්නේ තර්කණය කරන්න පුළුවන් විදිය දියුණු වෙන්නේ ඒ අවස්ථාව ඔයගලන්ට ලැබෙන්නේ අන්න ඒ වගේ කරගන්න බැරි ගැටලුවක් එක්ක ගොඩ වෙලාවක් දඟල හිටියාම තමයි. ඉතින් මම නිතරම කියන දෙයක් තමයි ඔයගොල්ලෝ එහෙම ගානක් අතාරිනව නේද? ඒ අතාරිනකොට ඔයගොල්ලෝ පයින් ගහන්නේ ඔයගලන්ගේ මොලේ වර්ධනය කරගන්න තිබ්බ chance එකකට තමයි මේ අත්හැරලා දාන්නේ. හින්දා ඔගොල්ලෝ දැන් මම දන්නවා ඔගොල්ලෝ පහුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන ඒවා පුහුණු වෙනවා ඇති විභාග ශෛලියේ ගණන් හදනවා ඇති එතකොට එහෙම දැන් ගානක් අරගෙන හදාගන්න බැරි වුණා කියලා හිතන්න එපා ගණන් ඔයාලට බෑ කියලා. ඒක තමයි ඔයාලට ලැබෙන අවස්ථාව ගණිත ඥානය දියුණු කරගන්න අතාරින්න නැතුව ඒ ගාන හදන්න හිබිහිට පුරුදු වෙන්න වේගය වැඩි කරගන්න. මේ වේගය වැඩි කර ගැනීම අවශ්‍ය වෙන්නේ විභාගයටයි. මිසක් ගණිතයට අවශ්‍ය නැහැ. ගණිතයේ නිදහසේ කරන කෙනෙක් නම් වෙලාව අරගෙන ගැටලුවක් විසඳන එක තමයි ගණිතයේදී කෙරෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒ කාරණා දෙක නිසා පසුබෑමකට ලක් වෙන්න එපා මට ගණන් බෑ කියලා. ඉතින් මම හිතුවා ෂෙල්ටන්ස් ওই කාරණා දෙක මතක් කරාම හොඳයි කියලා. මම හිතනවා ඒක හදාගන්න ඕගොල්ලෝ ඒ දෙක ඔළුවේ තියාගෙන මේ පුනරීක්ෂණය දෙන්න මේ පේපර් එකට ලෑස්ති වෙන්න. මම හිතනවා මේ දරුදැරියන්ට ඉතා වටිනා අදහස් පළ කරා කියලා මේ ආචාර්ය ගයා මැතිණිය මම දැන් බලාපොරොත්තු වෙනවා ගිය වසරේ සංයුක්ත ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ තව ප්‍රශ්නයක සිසුන් දක්වපු අඩුපාඩු ගැන සාකච්ඡා කරන්න ප්‍රශ්න කීපයකම ඉතුරු කාලය අරගෙන. දැන් මම බලාපොරොත්තු වෙනවා ගිය වසරේ සංයුක්ත ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ උපරිම අවම ගැටලුව ගැන ඔයගලන්ට සඳහන් කරන්න. ඒකෙදි දක්වපු අඩුපාඩු. මේකෙදි තියෙනවා මේ දක්වලා තියෙන භාජනයක හැඩේ මේ අපිට කියලා තියෙන්නේ උපරිම පරිමාව හොයන්න කියලා. පරිමාව උපරිම කරන ආරවල අගය තමයි හොයන්න කියලා තියෙන්නේ. ඒතර ගොඩාක් ළමයි කරන්නේ පරිමාව සඳහා ප්‍රකාශන ලබා ගන්න දීලා තියෙනවා ගැටලුවේ. ඒක ලබා ගත්තයි කියලා කියමු. ඊට පස්සේ අපි කරන්න ඕන කරන්නේ මේක උපරිමයක්ද අවමයක්ද තියෙන්නේ කියලා බලන්න. දැන් මෙතන ඇත්තටම කියන්නේ ඒගොල්ලෝ උපරිම අගය තමයි උපරිම අගය ලබා දෙන ආරවල අගය තමයි හොයන්න කියන්නේ. එතකොට ගොඩාක් ළමයි කරන්නේ අවකලන සංගුණකය හොයනවා. කරලා අවකලන සංගුණකය හොයලා කරන්නේ අවකලන සංගුණකය බිඳුවට සමාන කරලා ලැබෙන ආර අගය ගන්නවා. දැන් මෙතන අපි පෙන්නලා තියෙනවා අවකලන සංගුණකයේ මේ ගැටලුවේ V වල මම මෙතන දීලා නැහැ ප්‍රකාශනයේ. ඔයගොල්ලන්ට පුළුවන් ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය අරගෙන ඉවරලා හිටන් බලන්න. අවකලන සංගුණකයේ හේවලා හොයලා බිඳුව කරාම එන්නේ R වලට 10යි වර්ගමූල 6 කියන අගය. ඉතින් මේ 10 වර්ගමූල සමහර ළමයි එතනින් නවත්තනවා. මොකද ඒගොල්ලෝ හිතනවා දැන් මේ අවකලන සංගුණකයේ බිඳුව වෙන තැනදී මේ මෙතන උපරිමයක් තියෙනවා කියලා. අවකලන සංගුණකයේ බිඳුව වූ පමණින් උපරිමයක්වත් අවමයක්වත් තියෙන්න ඕනෙම නැහැ. ඉතින් ඒක නිසා අපි ගැටලුවේ කියලා තියෙනවා නම්
උපරිමය වෙන ආරවල අගය හොයන්න කියලා අපි කරන්න ඕනේ ආරවල අගය හොයලා එතෙන්දි තියෙන්නේ උපරිමයක් කියන එකත් අපි සාධනය කරන්න ඕනේ. ඒක සඳහා හොඳම ක්‍රමය තමයි පළවන අවකලන සංගුණකයේ ලකුණු සාකච්ඡා කිරීම. ඒක තමයි මෙතන මම පෙන්නලා තියෙන්නේ. නමුත් ගොඩක් ළමයි ඉන්නවා මේ අවකලන සංගුණකයේ බිඳුව වෙන තැනදී දෙවෙනි අවකලන සංගුණකයේ ලකුණ බලනවා. දෙවෙනි අවකලන සංගුණකයේ ලකුණ ඍණ නම් ඒගොල්ලෝ කියනවා එතන උපරිමයක් තියෙනවා කියලා. එතන තියෙන්නේ ස්ථානීය උපරිමයක්. එතකොට මුළු මෙතන අහන්නේ මුළු වසමෙම තියෙන උපරිම අගය. එතකොට අතෙන්දි කරන්නේ ස්ථානීය උපරිමයක් කිව්වහම මේ ආසන්නයේ අගයන් වලදී තමයි මේක වැඩිම අගය කියන එක ඔප්පු වෙන්නේ. ඒක නිසා ලකුණු ළමයින්ට මේ නොලැබී යනවා. ඉතින් ඒ පළවෙනි අවකලන සංගුණකයෙන් කරන එක තමයි සුදුසුම වඩාත් සුදුසු එක. දෙවෙනි අවකලන කියන ලකුණ අර ලක්ෂයේදී පමණක් මේ චෙක් කරන එක මේ ප්‍රමාණවත් නැහැ. ගොඩක් සේෆ් මේ පරිස්සම් හොයාගෙනත් තියෙන්නේ. ඔය සමහරක් වෙලාවට දෙවෙනි අවකලන සංගුණේ හොයන්න ගියාම ඊටත් වඩා කාලෙකුත් ගත වෙන්න පුළුවන්. මොකක් හරි ළමයින්ගේ තියෙනවා සමහර අයගේ අසමානතාවන් එක්ක ගැටෙන්න තියෙන අකමැත්තක්. නමුත් ඒකෙන් වෙන්නේ ලකුණු Tamanට නොලැබී යන එක. මම ඉක්මනින් ගිය අවුරුද්දේ ඊළඟ සව මම ඊට පස්සේ යන්නම් ගිය අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නය මේ එක පත්‍රයේ ගණිතමය අභ්‍යුහනය පිළිබඳ ගැටලුවක්. මේකෙදි ළමයි කොහොමද ගණිතමය අභ්‍යුහනයේ මූලධර්මය මම මේ වෙලාවේ කියලා දෙන්න යන්නේ නැහැ. මූලධර්මයේ හැටියට දන්නවා කියලා හිතාගෙන කරන්නේ අපි n සමානයි 1ේදී ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. ළමයි කොහොමද ඔක කරන්නේ? ඔව් සර් දැන් මයිකේ මට ගොඩක් ලාට දැකලා තියෙන විදිය තමයි ළමයි උත්තර ලියනකොට අර එක වම් පැත්ත දකුණු පැත්ත වෙන් කරන්නේ නැතුව ඒගොල්ලෝ n සමානයි 1 කියන මූලික අගය දෙපැත්තටම එක සමාන ආයස ගන්නවා. ඒතර එක සමානයි 1 කියලා එනවා. ඒක ගැන ඔබතුමාගේ විග්‍රහය පොඩ්ඩක් ඉදිරිපත් කරොත්. එක සමානයි 1 කියන එකෙන් ඒගොල්ලෝ නිගමනය කරනවා මේ ප්‍රතිඵලය n සමානයකට සත්‍යයි කියලා. නමුත් මේ ප්‍රතිඵලය n සමානයකට සත්‍ය වුණත් නැති වුණත් එක සමානයි 1 කියන එක මේ වෙනස් වෙන්නේ නැහැ. කොහොමත් සත්‍යයි. එතකොට එක සමානයි 1 කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ නැහැ මේ ප්‍රතිඵලය මේ n සමානයකට සත්‍යයි කියලා. කොහොමද මේක එතන තියෙන්නේ ගණිතයේ ලියන ක්‍රමයේ ප්‍රකාශ කරන විදිහේ තියෙන දුර්වලතාවයක්. අපි කොහොමද මේක n සමානයකට සත්‍යයි කියලා කියන්නේ? වම් පැත්තට ආදේශ කරාම එන අගය මෙන්න ඕනේ n සමානයක දකුණු පැත්තට ආදේශ කරාම. එතකොට මේක වෙනම කඩලා ලියන්න ඕනේ. n සමානයි 1 විට වම් අත පැත්ත. වා පෑ එහෙම නැත්නම් වම් පැත්ත අගය ගන්නවා එන්නේ 1 ඊට පස්සේ පෑ දකුණු පැත්ත ඒත් එන්නේ 1 එම නිසා දැන් වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි n සමානයි එම නිසා n සමානයි 1 විතර ප්‍රතිඵලයේ සත්‍ය වේ. මේ ඇවිල්ලා ගණිතමය සාධනයක් ඉදිරිපත් කරද්දී තියෙන්න ඕන ලක්ෂණ. ඒ කියන්නේ අපි බොහෝ වෙලාවට යමක් මේ ගණිතයේදී කරනවා මේ එක් දෙයක් සත්‍ය නම් අනිත් දෙය සත්‍යයි කියලා කරන ප්‍රකාශ. ඉතින් ඒ තර්කණය පිළිබඳව තමයි එතෙන්දි කතා කරන්න ඕනේ. අපි ඒකට මේක වෙලාව නෙමෙයි. ඒක නිසා මේ ගැටලුවේ තව තියෙන අඩුපාඩු තමයි n සමානයි මොන තව එක ළමයි r වෙනකොට r තියෙන තැනට p එක ආදේශ කරනවා. දැන් ඒ කියන්නේ මේ අර මේ අභිවෘණ කල්පිතය අභිවෘණ කල්පිතය ලියද්දී අපි ඕනෑම p ධන පූර්ණ සංඛ්‍යාවක් ගෙන n සමානයි p හිදී ප්‍රතිඵලය සත්‍යයි සිතමු කියනවා. එතකොට ඒ කියලා ඉවරලා ඒකට අනුරූප n සමානයි p ආදේශ කරලා ලියන්නේ මොකක් කරලාද? r වෙනුවටයි p දාන්නේ. n වෙනුවට නෙමෙයි. සමහරු n වෙනුවටත් p දානවා r වෙනුවටත් p දානවා. එතනින් පස්සේ කිසිම ලකුණක් ලැබෙන්නේ නැහැ. මේක ලකුණු 25ක ගැටලුවක්. ඉතින් මේ වගේ ගැටලු ඕනෑ පදන් පාසලේදී මීට වඩා ගොඩාක් අමාරු අභ්‍යන ගැටලු විසඳලා තියෙනවා පාසලේදී මේ සහ උපකාරක පන්තිවලදී මේ දරු දැරියන්. නමුත් අර ඒක මේ සාධනය ප්‍රකාශ කිරීමේ තියෙන දෝෂ නිසා ලකුණු සම්පූර්ණයෙන්ම ගිලී යනවා. ඊටාම පහසු වර්ගයේ ගැටලුවක් තමයි මේ අභ්‍යුහන ගැටලුව ගිය අවුරුද්දේ දීලා තියෙන්නේ. ඊට පස්සේ තවත් ලකුණු අඩු වෙලා යන දෙයක් තමයි අපේ මේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුවේ මේකේ මේ පතේ විස්තර කරන්න තියෙනකොට බොහෝ වෙලාවට ළමයි මේ දෙක දන අයිවලදී මොකද්ද වෙන්නේ කියන එක මේකත් ගිය අවුරුද්දේම මේ කෙටි ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කියන්නේ දෙක දන අයිවලදී මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලිව. මොකද දෙක දන දැන් මේක ගත්තොත් මේ z සමානයි දෙක දන අයි වෙලාව
අපිට වෙන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාව බිඳුව වෙනවා. බිඳුවේ විස්තරය අර්ථ දැක්වෙන්නේ නැහැ. බිඳුවේ විස්තරයේ අර්ථ දැක්වෙන්නේ නැත්නම් ඒකට අනුරූපව ලක්ෂයක් සංකීර්ණ තලයේ තියෙන්න බෑ. ආගන් සටහනේ තියෙන්නට බෑ. ඒක නිරූපණය කිරීම සඳහා අපි පොඩි සිදුරක් අවශ්‍යමයි. අවශ්‍යයෙන්ම අඳින්න ඕනේ. ඒකෙන් තමයි අපි දන්නේ සිදුර නැතුව ඉතුරු කොටස තමයි අර්ධ රේඛා ඛණ්ඩය තමයි මේ පතේ කියන්නේ කියලා. එතකොට ඊළඟට අපි යමු ව්‍යවහාරික ගණිතයේ පේපර් 2 වල දෙවන පත්‍රයේ මේ ඝර්ෂණයේ ගැටලුවට. මේකත් කෙටි ප්‍රශ්නයකට දීලා තිබ්බ ගැටලුවක්. නමුත් මේ ගැටලුවේදී දණ්ඩේ ආනතිය දීලා නැහැ. නමුත් මේ දීලා තියෙන ලකුණු කරලා තියෙන බල ටික ඔක්කොම ප්‍රශ්න පත්‍රයේම ලකුණු කරලා තිබ්බ බලමේ. ඒතකොට ගාණෙන් යම් ප්‍රමාණයක් හදලා තමයි දීලා තියෙන්නේ. දැන් ගොඩක් ළමයි අර මේ ඒගොල්ලන්ගේ පුරුද්දට කරන්නේ සිරස් විභේදනය කරනවා, තිරස් විභේදනය කරනවා, ලක්ෂයකින් ගූර්ණත් ගන්නවා. දැන් මෙතෙන්දි මේ ගානේ ගූර්ණ ගන්න යනවා කියන්නේ නිකන් කාර්ය නාස්ති කිරීමක්. මොකද බිත්තියේ තියෙන ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. දැන් මේ ලිස්සීම වැළැක්වීම සඳහා අවශ්‍ය සමතුලිතතාව සඳහා අවශ්‍යතාවම කියලා අපි හරියට කියමු. සමතුලිතතාව සඳහා අවශ්‍යතාව බලද්දී අපිට පහසුවෙන් මේකේ F වලාගේ හොයන්න පුළුවන් ඝර්ෂණ බලය. අභිලම්බ ප්‍රතික්‍රියාව බලපු ගමන් පේනවා. ඉතින් R සමානයි W සිරස් විභේදනයෙන් අපිට ඒක ලබා ගන්න පුළුවන්. සිරස් විභේදනයෙන් ඝර්ෂණ බලයගේ මම මෙතන උඩ ලියලා තියෙනවා W බෙදීම 2 ඍණ P කියලා. දැන් P කියන්නේ යොදන බලය මෙතන. දැන් මේක ඇතුළු ඇත්තටම හොඳට තේරුම් ගන්න ප්‍රශ්නය කියවල ඉවරලා ඊට පස්සේ ආයි බලන්න ඕන. ඔයගොල්ලෝ මම කියන දේ හිතට අරගෙන ඒ ප්‍රශ්නය අරගෙන සාකච්ඡා කරන්න. ගුරුවරුන් එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. එතකොට දැන් මොකද්ද වෙන්නේ මේ P බලයෙන් තමයි මේ දණ්ඩ සමතුලිතව තියලා තියෙන්නේ. P බලය W බෙදීම 2කට වඩා අඩු වෙනකොට ඝර්ෂණ බලය ධන. අනිත් වෙලාවට ඒකේ දිශාව මාරු වෙනවා ඍණ. එතකොට ඝර්ෂණ බලය ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් සංඛ්‍යාත්මක මේ අගය ගත්තාම එතකොට සමතුලිතතාව සඳහා අවශ්‍යතාව වෙන්නේ μ සමානයි හෝ විශාලයි මාපාංක F බෙදීම R. එතකොට ඒක තමයි මේ මාපාංකය අවශ්‍යමයි. මොකද ඝර්ෂණ බලය නැත්තම් එක පැත්තක මේ තත්වයක් විතරයි ඔයගොල්ලෝ ලබා ගන්න. ගානේ දීලා තියෙනවා මේ P සඳහා අගේ දෙපැත්තෙන්ම අගයන්. අර ඝර්ෂණ මේ ධන කියලා විතරක් අරගෙන ගත්තොත් එතකොට එක පැත්තක් විතරයි ලැබෙන්නේ. එතකොට ඒ ලකුණු සියල්ලම නොලැබී යනවා. ඒක නිසා අර අපි හිතන්නේ නැති මූලධර්මයේ තේරුම් නොගැනීමේ හේතුව නිසා සංකල්පමය අවබෝධය හරියට නැතිවීම නිසා වෙන ගැටලු තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ ගොඩාක්ම මේ ළමයින්ට ප්‍රශ්නයක් වෙච්ච දේ තමයි මේ රූපයේ තියෙන්නේ. ඉතා සුළු පිරිසක් තමයි මේ අනිත් ගණන් වලට සාපේක්ෂව බලපුවාම තෝරාගත්තු ප්‍රශ්නයකට මේ වැරද්ද එකම වැරද්ද ගොඩාක් කරලා තිබ්බේ. මේ ප්‍රශ්නේ ඇත්තටම මම ඔක්කොම බලලකුණු කිරීම අනිවාර්යෙන් අවශ්‍යයි. බලලකුණු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මම මේ අර ඒගොල්ලෝ කරපු වැරද්ද විතරක් පෙන්눔 කරන්න අවශ්‍ය කරන ටික තමයි මේ රූපේ ඇඳලා තියෙන්නේ. ඔව් මේ කිසිම වෙලාවක මේ මෙහෙම රූපෙකින් මේ ගැටලුව විසඳන්න බෑ. නමුත් මේකෙදි කරලා තිබ්බ වැරද්ද තමයි ඔය සිම්පල් F කියලා තියෙනවානේ අර පාට කරලා තියෙන්නේ අචල කූර්ණිය. අචල කූර්ණිය මත තමයි ඒ අංශුව යන්නේ. ඒ අංශුවේ ත්වරණය මේ ආනතලයේ දිශාවට කුණ්‍යේ තලයේ ආනතලයේ දිශාවට ඒක සමාන කරලා තියෙනවා මේ අනිත් කුණ්‍ය මත තියෙන අංශුවේ කුණ්‍යයට සාපේක්ෂ ප්‍රවේගයට. කුණ්‍යේ සාපේක්ෂ ත්වරණයට සමා වෙන්න ගණිතය කරනකොට එහෙම අඩුපාඩු වැරදි සිද්ධ වෙනවා. ගණිතය කරන්න බෑ මේ වැරදි කරන්නේ නැතුව. ඒකත් දුර්මතයක්. ඒ කියන්නේ මේ වැරද්දක් කරාම මේ වැරද්ද තේරුම් අරගෙන හදාගෙන යනකොට තවත් ගණිත ඥානය දියුණු වෙනවා කියලයි අපි හිතන්නේ. ඉතින් මම එහෙම ඕනාවට කරපු වැරද්දක් නෙමෙයි. ඒක ඇත්තටම වෙච්ච දෙයක්. ගහත් කිව්ව එක තමයි මම හිතන්නේ ඉස්සරහනේ අර වරද්දන්න ඕනේ තමයි. ඔව් ඒකට සාධනයක් පොඩි මම ඉදිරිපත් කරා වෙනවා මේ වෙලාවේදී. සර් මේකද ඒ කියන්නේ තොරණේ ලකුණු කරනකොට තන්තුල දිග ලකුණු ළමයි. ඔව් මේ ගානේදී ලේසිම විදිය තමයි මේ තොරණ බල අතර සම්බන්ධය තේරුම් ගන්න. මේ තන්තුවක් සම්බන්ධ නිසා විවිධ කොටස් චලනය වෙනවානේ. ඒ කොටස් වල දිගවල පාවිච්චි කරන්න.
ත්‍රිකවල් තමයි මෙතන දාලා තියෙන්නේ x y z කියලා. එතකොට දැන් මේ x මේක අචලයිනේ මේ පාට කරලා තියෙන කූණ්‍ය. එතකොට මේ අචල ලක්ෂයක ඉඳලා තමයි x දුර පල්ලෙහාට මැනෙන්නේ y දුර මේ අතර මැනෙන්නේ. ඉතින් එතකොට මේ කැපිටල් F කියලා මෙතන ලකුණු කරලා තියෙන්නේ ඇත්තටම ඍණ y ඩබල් ඩොට්. මෙතන සිම්පල් F කියලා ලකුණු කරලා තියෙන්නේ x ඩබල් ඩොට්. ඊට පස්සේ අපි දන්නවා x ධන y ධන z කියන්නේ නියතයක්. තන්තුව අවිතන්නේ කියලා දීලා තියෙන නිසා මම ඒවා ටික ඔක්කොම මෙතන දාලා නැහැ. ඒ කියන්නේ විහාරක ගණිතයේ ගැටලුවක ඒවා අත්‍යවශ්‍ය දේවල්. ඒවා ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔයගලන්ට ගියාම ඒක ප්‍රශ්නෙට ගියාම ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. මම දැන් මේ කියන දේ හිතට පොඩ්ඩක් ගන්න. ඒ වැරද්ද කරලා තියෙන්නේ. එතකොට ඒ සමීකරණය දෙපාරක් අවකලනය කරාම අපිට එනවා x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමානයි බිඳුව කියලා. ඉතින් දැන් අපි පුළුවන් ඒ සමීකරණයෙන් z ඩබල් ඩොට් හොයන්න x ඩබල් ඩොට් y ඩබල් ඩොට් වලින්. ඒකෙන් තමයි මේ පහසුවෙන්ම මේක විස්තර කරන්න පුළුවන් ගුරුවරුන්ට උනත් පහසුවෙන්ම ළමයින්ට විස්තර කරන්න පුළුවන් ක්‍රමය. ඒකට ඒක අපි තවත් එකක් බලමු. මේ ඇවිදින්න විහාරික ගණිත මේ වෘත්තයක චලිතය ගැටලුව තමයි. නමුත් මේක වෘත්තයක චලිතයක්ම නෙමෙයි. තව මේ ඍජු බටයක් තුලක් චලනය වෙලා තමයි වෘත්තාකාර බටය තුල අංශුව චලනය වෙන්නේ. මේ හැඩයේ තියෙන බටයක් ගාන තමයි ඒ වලින් අංශුවක් නිශ්චලතාවයේ ඉඳලා මුදා හරිනවා. ඊට පස්සේ අහන්නේ මේ වෘත්තාකාර චලිතයේ යම්කිසි තීටා කෝණයකින් හැරුණාම මේ ප්‍රවේගය සහ මේ ප්‍රතික්‍රියාවන් එහෙම තමයි යහන්නේ. ප්‍රතික්‍රියාව මුළු චලිතේටම ශක්ති සංසිඳී දාන්න පුළුවන්ද? අන්න හරි. මේ ගැටලුවේදී දැන් ශක්ති සංසිඳී නියමයේ දාන්න පුළුවන් මොන වෙලාවටද කියන එක. ඒකයි ශක්ති සංසිඳී නියමයේ දාන එක නෙමෙයි. ඊට කලින් අපි බලන්න ඕනේ නියමයක් යොදන්න ඉස්සෙල්ලා ඒ නියමයේ යෙදීමට අවශ්‍ය කරන තත්වයන් තෘප්ත වෙලාද කියලා. ශක්ති සංසිඳී නියමයේ දාන්න පුළුවන් මොන වෙලාවටද? කාර්ය කරන බල සංසිතික වෙලාවට. දැන් මෙතනදී මේ බටේ කොතන මේ අංශුව තිබ්බත් ඒ චලනයේ තුල පුරාම අභිලම්බ ප්‍රතික්‍රියාව චලිතයට ලම්බයි. ඉතින් අභිලම්බ ප්‍රතික්‍රියාව චලිතයට ලම්බන මොකද සුමටයි කියලා දීලා තියෙනවා නාලය. හරි නේද? ඒ අවශ්‍යතාව ඕනේ. සුමටයි කියලා නාලය දීලා තියෙනවා. ඒක හන්ද අභිලම්බ ප්‍රතික්‍රියාව චලිතයට ලම්බයි. අභිලම්බ ප්‍රතික්‍රියාව චලිතයට ලම්බ නම් ඒකෙන් කාර්යයක් කරන්නේ නැහැ. ඒතර කාර්ය කරන එකම බලය වෙන්නේ මම මෙතන අංශුව ඇඳලා නැහැ. බට ඇතුලේ තමයි අංශුව යන්නේ. කාර්ය කරන එකම බලය වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒක සංස්ථිතික බලයක්. සමහර ළමයි බටේ අර ඍජු කෑල්ලට ඒ කෑල්ලට වෙනම ශක්ති සංස්ථිතිය දාලා ඊට පස්සේ වක්‍රාකාර වෘත්තාකාර කොටසට වෙනම ශක්ති සංසිඳීම දානවා. ඒකම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මුළු චලිතය සඳහාම ශක්ති සංසිඳීමේ දාන්න පුළුවන්. මම දැන් එන්නම් මේක ඊටාම මේ රසවත්ම දෙයක්. මේක විහාරික ගණිතය නෙමෙයි. අපිට තියෙන කාලය ගොඩාක්ම අඩු වෙලා තියෙන්නේ. මේ ගැටලුව දිහා පොඩ්ඩක් බලන්න. පෑනක් පැන්සලක් තියෙනවා ලියාගත්තත් කමන්නේ නැත්තම් මේ සයිට් එකට පස්සේ යන්න පුළුවන් නම් ආයෙසරයක් ගිහිලා බලන්න. මේ ගැටලුවේ තියෙන්නේ ABC කියන්නේ ශූන්‍ය නෙවෙයි කියලා. මොකද ගැටලුවේ උත්තරේම තියෙනවා ABC හරේ. ඉතින් ඒකට ඒ බිඳුව තියෙද්දි මේ උත්තරේ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම B අසමානයි C කියලා තියෙනවා. ඒ කියලා තියෙන මොනවාටද? එහෙම නැතිනම් මේක වර්ග සමීකරණයක් වෙන්නේ නැහැ. එතකොට දැන් ඒක දීලා තියෙනවා මේක පරණ ප්‍රශ්න පත්‍රයක ආපු එකක්. මේ ශිෂ්‍යයෙක් සපයපු ඉතාලම මගේ සිත රැඳි මේ සොලියුෂන් එක. ඒ කියන්නේ විසඳුමක්. ඒක හන්දයි මම ඒක ගත්තේ. දැන් මේකේ කියලා තියෙනවා ගානේ කියලා තියෙනවා මේ සමීකරණයට සම්පාත මූල තියෙනවා. එතන මේ දෙමළ මාධ්‍යයක් තියෙන හන්දයි අපි මේ ඉංග්‍රීසියෙන් මේක දාලා තියෙන්නේ. has coincident roots කියන්නේ සම්පාත මූල තියෙනවා කියන එක. ඒ කියන්නේ මූල දෙකම සමානයි මේ සමීකරණේ. ඔප්පු කරන්න කියනවා එකයට show that කියන්නේ පෙන්වන්න. එකයට C දාන එකයට A සමානයි දෙකයට B කියලා. ඉතින් සාමාන්‍ය ක්‍රමය මොකද්ද? අර සදාතනික අපි කරන්න පුරුදු වෙලා තියෙන මොකද්ද ළමයි? මේ විවේචකය ගන්නවා. විවේචකය අරගෙන විවේචකය සමානයි බිඳුව කරනවා. ඉතින් විවේචකය අරන් ඉතින් මේ තියෙනවා ටිකක් සංකීර්ණ එකක් එනවා එතන. ඉතින් සුළු කරලා ඉතින් යම් කාලයකට පස්සේ පිළිතුර ලැබෙනවා. ඉතින් දැන් ගණිතයේ තියෙනවා මේ සාධනයන් ගත්තහම මේ අලංකාරවත් අපි කියනවා මේ it's a gem of a proof. ඒ කියන්නේ ඉතාමත්ම elegance ගණිතයේ සාධනයන් විස්තර කිරීම සඳහා පාවිච්චි කරන වචන කලාකෘති නිර්මාණාත්මක කෘති ගැන කතා කරද්දී පාවිච්චි කරන වචන.
දැන් මේකෙදි මේ එක ළමයෙක්ම විභාගෙදි දීලා තිබ්බ පිළිතුරක් තමයි මේ. එයා තීරණය කරනවා මේක මේ දැකපු ගමන් පේන්න ඇති. ඒ කියන්නේ අපිට බෑ ඇයි එහෙම පෙවුනේ කියලා ගණිතයේදී කාගෙන්වත් අහන්න. නොවිච්ච කෙනෙක් තමයි ඒක යාන්ත්‍රිකව පේන්නේ. ගානක් හදන්න පුරුදු නොවෙච්ච කෙනෙක්. හරියටම හරි. හිතන්න පුරුදු වීම හොඳට තිබිය කෙනෙක්. එයා තීරණය කරනවා x සමාන 1 ආදේශ කරාම බිඳුව වෙනවා. මේ සංගුණක ටික ඒ තියෙන්නේ මේ සංගුණක වල එකතුව බිඳුවයි ඇත්තටම. චක්‍රීය සමමිතිකවයි දීලා තියෙන්නේ. සංගුණ වල එකතුව බිඳුවයි x සමාන 1 ආදේශ කරාම බිඳුව වෙනවා. එතකොට කියන්නේ x මූල සමාන එක මූලයක්. සම්පාත නම් අනිත් මූලයක් එතකොට ඒ කියන්නේ x සමාන 1 ආදේශ කරාම බිඳුව වෙනවා කියන්නේ x සමාන 1 මූලයක්. මූල සම්පාත නිසා මූල දෙකේ අනිත් මූලයක් වෙන්න ඕනේ ඒක. ඒක හන්ද මම මේ මෙතන ලියලා තියෙන්නේ මූල දෙකේ ගුණිතය. අර නියත පදයේ බෙදීම x වර්ගයේ සංගුණකය. c බෙදීම a කියලා අර සම්මත අංකණයෙන් කියන්නේ. ඒක සමාන වෙන්න ඕනේ මොකද්ද? මූල දෙකේ ගුණිතය. එක වැඩි කිරීම එක. ඒක දැන් හරහාට වැඩි කරලා පොඩ්ඩක් බලනකොට විනාඩි 3ක් යන ඉස්සෙල්ලා මුළු ගානම හදලා ඉවරයි. එතකොට බලාපොරොත්තු වෙනවා මේ අපේ සාකච්ඡාව තුළින් ඕගොල්ලන්ගේ ගණිත දැනුම වර්ධනය වෙන්න ඇති. ගණිතය කරන්න තියෙන ආසාව වැඩි වෙන්න ඇති. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට යම්කිසි මාර්ගෝපදේශයක් ලැබෙන්නට ඇති කියලා. ඔයගොල්ලන් සියලු දෙනාටම ඉතා උසස් ප්‍රතිඵල ලබාගෙන ජීවිතේ ඉහළටම යන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපස උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය හදාරන සිසුන්ට විභාග අත්වලක් සැපයූ ආචාර්ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රමුඛ වියත් මඩුල්ලට අපගේ ගෞරවය මේ මොහොතේදී පුද කරනවා. එමනම් සිසු දරු දැරියනි ඔන්න ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා මේ වැඩසටහන නැවතත් නරඹන්න. නැවත නරඹන්න පුළුවන්. ඔබ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට පිවිසෙන්න. www.nie.lk කියන වෙබ් අඩවියට පිවිසිලා මේ වැඩසටහන නැවත නරඹන්නට පුළුවන්. එයින් පුළුවන් ඔබට මෙහිදී මතුවන කරුණු හොඳින් Tamanට ධාරණය කරගන්න. නැවත මෙනෙහි කරන්න. ඒ වගේම Taman සැලකිලිමත් වෙන්න ඕන කරුණු නැවතත් ඒ කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, එම වෙබ් අඩවියේම ඔබට අවස්ථාවක් සලසා දී තිබෙනවා මේ විෂය සම්බන්ධයෙන් තිබෙන ගැටලු, ඒ වගේම විද්වතුන්ගෙන් දැනගන්නට ඕන පැහැදිලි කිරීම සඳහා Tamanගේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව සලසා දීලා තිබෙනවා. මේ හැම දෙයක්ම සියලුම දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීම උදෙසායි. එමනම් දැන් අපි ගුරු ගෙදරින් සමුගන්නවා. ඔබට හොඳ උසස් ප්‍රතිඵලයක් අත් වේවා කියන ප්‍රාර්ථනයයි අපි අවසාන මොහොතේදී ප්‍රකාශ කරනවා.